අද අපි කතා කරන්න යන්නේ database normalization using different levels. Different normalization levels. normalization ගැන අපි ඉස්සල්ලාම කියද්දිත් මම කිව්වා levels තියෙනවා එක එක. first normal form, second normal form, third normal form, boys code normal form, BCNF and fourth normal form කියලා මෙහෙම normalization method පහක් තියෙනවා. එතකොට අපි table එකක anomalies අයින් කරලා table එකක තියෙන quality නැති ඒවා අයින් කරලා quality එකකට හදාගන්න මේ levels පාවිච්චි කරනවා. මේකෙදි මේ levels පාවිච්චි කරන්න ඕන පිළිවෙලට from top to bottom. ඉතින් ඒක තමයි අපි මේ අද කතා කරන්න යන්නේ. අද අපි බලමු මේ normalization method කොහොමද අපි පාවිච්චි කරන්නේ. එහෙනම් අපේ පළවෙනි එක තමයි first normal form. first normal form. මේ first normal form එකේදී අපි table එකක් normalize කරන්න rules ටිකක් බලනවා. මේ rules වලදී අපිට හම්බ වෙන දේවල් කීපයක් තියෙනවා. මම ගන්නම් example table එකක්. මේක anomaly table එකක්. student table එකක් කියලා හිතන්නකො. student ID, name, subject. මෙම table එකක් තියෙනවා. මේ table එකේ data fill කරගෙන යනකොට අපි දකිනවා මේක එක එක anomaly. 1001 කියන student නිමල් එයා select කරගෙන තියෙන subject විදිහට අපි ගත්තොත් Java C++ වගේ තෝරගෙන තියෙනවා. එමෙ හිතන්න. ඊළඟට ගත්තොත් 1002 another one Kamal එයා select කරගන්න subject Java and Python. Next one 1003 එකේ තියෙනවා 7 10 2001 subject වල තියෙනවා Python and PHP. Next one 1004 Aruna Java and PHP. එයාගේ subject. දැන් මේ table එක ගැන බැලුවොත් මේ table එකේ තියෙන anomaly මොනවද? first normal form එකෙන් solve කරන්න පුළුවන්. විසඳ ගන්න පුළුවන් anomaly මොනවද? ඒවා තමයි මෙතනදී අපි බලන්න ඕනේ. According to first normal form අපිට බලන්න පුළුවන් rules ටිකක් තියෙනවා. එකක් තමයි හැම column එකකම single value attribute කියලා case එකක් ගැන කතා කරනවා මේ first normal form එකේදී. ඒ කියන්නේ මෙන්න මෙහෙම multi valued attribute තියෙන්න බෑ. මේක error එකක්. ඒක තමයි පළවෙනිම දේ. first normalize කරන්න ගියාම අපි table එකක් අපි බලන්න ඕන පළවෙනි දේ තමයි table එකේ multi valued තියනවාද? එහෙම තියනවා නම් ඒවා අයින් කරන්න ඕන. නැත්නම් ඒක error එකක්. තව එකක් බලනවා. ඒක සාමාන්‍යයෙන් අපි common sense විදියට දන්න එකක්. හැම column එකකම එකම kind එකක එකම type එකක data තියෙන්න ඕන. දැන් මේකේ බැලුවොත් name කියන column එකේ DOB එකක් තියෙනවා. එතකොට ඒකත් error එකක්. මෙතන error හම්බ වුණා අපිට දේවල් දෙකකින්. එකක් තමයි පළවෙනි error එක
multiple values. Multiple values. අනික එක තමයි අපිට invalid data type. මෙන්න මේ කේස් දෙක අපි ටේබල් එකකින් අයින් කරලා දානවට තමයි ෆස්ට් නෝමල් වලට කන්වර්ට් කරනවා කියලා කියන්නේ. සාමාන්‍යයෙන් මේ ෆස්ට් නෝමල් ෆෝම් එකේදී column name තියෙන්න ඕනේ uniquely identify කරගන්න පුළුවන් වෙන්න. දැන් මේකේ බැලුවොත් student id කියලා column එකක්, name කියලා column එකක්, also known as student name, subject මේව columns තියෙන්න පුළුවන්. ඒ වගේම තමයි order එක ප්‍රශ්නයක් නැහැ. දැන් 1001 ට පස්සේ 1002 තියෙන්න ඕන කියලා එකකුත් නැහැ. ඊළඟට data repetition ප්‍රශ්නකුත් නැහැ මේකේ. ඊළඟට blank values ආවට ලොකු අවුලක් වෙන්නේ නැහැ. ඒ කියන දේවල් ඔක්කොම ඔළුවේ තියාගෙන අපිට මේක කන්වර්ට් කරන්න පුළුවන් to first normal form. දැන් මම මේ ටේබල් එක first normal form වලට කන්වර්ට් කරන්න යන්නේ. ඒතර අපි බලන්න දේවල් ඔන්න මම කීපයක් කිව්වා. එකක් තමයි multi value attribute තියෙන්න බෑ. අනික invalid data type තියෙන්න බෑ. order එකකට data තියෙන්න ඕනෙත් නැහැ. data repeat වුණාට blank වුණාට කමක් නෙත් නැහැ. අර primary key concept එකේ data තියෙන්න ඕනෙත් නැහැ. ඔය දේවල් ටිකත් එක්ක අපි මේ table එක normalize කරන්න යමු. මම මේක normalize කරනවා method දෙකකින්. first one මම මේක මෙහෙම normalize කරනවා. student id, name, dob, date of birth එකකුත් තිබ්බනේ, sub 1, sub 2. One zero zero one නිමල් dob ඉතින් අපි මොන හරි ගෙස් කරලා දාමු. subject 1 එයා Java and C++. අපේ අර ටේබල් එකේ තිබ්බේමනේ. කමල් අරුණනේ ඉන්නේ. කමල් dob දාන්න මොන හරි. එයාගේ subject Java and Python. 1004 එයාටත් අපි නමක් දාමු සුනිල්. dob එකේ එයාගේ එක නම් අපේ ටේබල් එකේ තිබ්බත් දැක්කනේ. එහෙනම් ඒකම දාන්න පුළුවන් 7/10/2001 Python PHP 10012 නේද? මෙතන 2 වෙන්න ඕන, මෙයා 3 වෙන්න ඕන, මෙයා 4. එහෙමයි යන්න ඕන. කමල් නෙමෙයි අපි දැම්මේ කවුද? ඊළඟ එක්කෙනා අරුණ. එයාගේ dob දාන්න Java PHP. මේ විදිහට මට මේ ටේබල් එකේ first normal form වලට කන්වර්ට් කරන්න පුළුවන් අර තිබ්බ errors ටික අයින් කරලා. තවත් විදියකින් මේක කරන්න පුළුවන්. student id, name, dob ඕනනම් dob මම දාගන්නම්. subject 1 2 කියලා දාන්නේ නැහැ මේකෙදි. 1001 නිමල් dob යනවා Java. again 1001 නිමල් same dob C++. 1002 Kamal dob Java. 1002 Kamal Python. 1003 Sunil Python.
1003 සුනිල් PHP. තව 1004 එක්කෙනාගෙත් රෙකෝඩ් දෙක යනවා එහෙම. අරුණ Java ඊට පස්සේ 1004 අරුණ PHP. ඔය කියන ටෙක්නික් දෙකම මට පාවිච්චි කරන්න පුළුවන් අර වගේ ටේබල් එකක් normalize කරන්න. කොහොම වුණත් main target එක තමයි multi valued attribute අපි මේකෙදී avoid කරගන්න ඕන. එතකොට මේ පළවෙනි රූපේ තියෙන ටේබල් එක අපි convert කරගත්තාම first normal form එකට first normal form එකෙන් අපිට දකින්න හම්බ වෙනවා මම ඔය output එකේ පෙන්නලා තියෙනවා වගේ table දෙකක්. මේක මේ zoom out වෙන්න නැතුව ගිහිල්ලා right ඔනෝම තමයි අපි first normal form එකක් perform කරන්නේ. දැන් දේවල් කීපයයි අපිට මතක තියාගන්න ඕන first normal form එකේ. එකක් තමයි මේ විදිහට කමා දාලා value දාන්නේ නැහැ. multi valued attribute තියෙන්න බෑ. ඊළඟට different data type වලින් තියෙන්න බෑ. නම ASCII date of birth තියෙන්න බෑ. ඒ වගේම හැම column එකකටම unique name එකක් තියෙන්න ඕන. ඔන්න ඔය ටිකත් එක්ක තමයි අපි first normal form එකට convert කරනවා කියලා කියන්නේ. එතකොට මේ database එක normal database එකක් table එකක් ඒක අපි convert කරා first normal form එකේ concept එකකට. මේ දෙකම අපිට example විදිහට ගන්න පුළුවන්. ඒ දෙකම වැරදි නෑ. ඒ වුණාට ගොඩක්ම හොඳයි මෙන්න මේ දෙවෙනි විදිහට හදාගන්න එක. මොකද අපි first normal කරලා නවත්තන්නේ නැහැ. second third වලටත් යන්න ඕන. එතකොට මේ table වල තියෙන data අපිට ඕන විදිහට කඩලා අයින් කරගෙන ගන්න පුළුවන් වෙනවා. ඒකින්ද මේ පළවෙනි විදිහට වඩා පළවෙනි විදිහ වැරදි කියනවා නෙමෙයි පළවෙනි විදිහට වඩා ගොඩක් හොඳ normalization එකක් තමයි මෙතනදි වෙලා තියෙන දෙවෙනි එකේදී. first normal form ඉවර වුණාට පස්සේ table එකක අපි table එක second normal කරන්න පුළුවන්ද කියලා බලන්න ඕන. දැන් අපේ දෙවෙනි topic එක second normal form. second normal කරන්න නම් දේවල් දෙකයි අපි බලන්න ඕන. first normal එකේදී බැලුවා වගේම මේකෙත් අපි rules බලන්න ඕන. පළවෙනි එක තමයි ඒක first normal වෙලා තියෙන්න ඕන. It should be in the second normal form. Sorry, in the first normal form. first normal වෙලා තියෙනවද කියලා බලන්න ඕන ඉස්සල්ලාම. ඊළඟට බලන්න ඕන දේ තමයි it should should not have partial dependency. table එකක් second normal වලට convert කරනවා නම් මෙන්න මේ දේවල් දෙක අපි කරන්න ඕන. මුලින්ම බලන්න ඕන table එක first normal වෙලාද. දැන් ඔයගොල්ලන්ට මම කලින් කියලා දුන්න first normal එක හොඳට තේරිලා නම් තමයි second normal කරන්න වෙන්නේ. දැන් ඔයා ඉගෙන ගත්ත first normal normalization මතක තියාගන්න. අපි දැන් කලින් example එකේ කරානේ. එහෙනම් first normalize වෙච්ච table එකක් තමයි second normal කරන්න පුළුවන්. ඒක තමයි පළවෙනි rule එක. මොකද දෙවෙනි rule එක? දෙවෙනි rule එක තමයි it should not have partial dependency. ඔන්න අලුත් වචනයක් අපිට හම්බ වුණා. මොකද මේ partial dependency.
what is a partial dependency? partial category මොකද්ද මේ dependency කියන්නේ? අපි ඒක ගැන ඉගෙන ගන්න ඕන. first normal කරගන්න වැඩේ එච්චර අමාරු වැඩක් නෙමෙයි. දැන් අපි first normal කරගන්නවා. හැබැයි මේ dependency identify කරගන්න වැඩේ ටිකක් අමාරුයි. ඉතින් partial dependency ගැන කතා කරන්න කලින් අපිට කතා කරන්න වෙන දෙයක් තමයි මේ dependency කියන්නේ මොනවාද? එහෙනම් අපි ඊළඟට topic එකක් විදිහට කතා කරමු what is dependency? අපි පොඩි example එකක් ගමු මේ වැඩේට. මම ගාව තියෙන student table එකක්. student table. student ID. student name. course නැත්නම් අපි යාගේ branch එක ගමු. branch and address. අපි මේකට data ටිකක් fill කරගමු. හොඳට බලා ගන්න. 1001 is Nimal. එයාගේ branch එක Java. address එක from Gampaha. sorry. Another person 1002 Kamal C++ from Yakkala. Next one 1003 Aruna Java Kadawatha. 1004 Nimal Python class එකේ ඉන්නේ from Yakkala. Last one 1005 Amila C++ from Gampa. දැන් මේ ටේබල් එක බලන්න හොඳට බලන්න මේ ටේබල් එක. මම කියනවා දැන් මම තමයි ඉන්ස්ටිටියුට් එකේ හෙඩ් කියලා හිතන්නකෝ. මම කියනවා මට අර මේ නිමල් කියලා ළමයෙක් හිටියා පොඩ්ඩක් හම්බෙන්න ඕන කියලා මම කියනවා. දැන් මංගාවට එන්නේ කොයි නිමල්ද? අයි මේ ටේබල් එකේ නිමල්ලා දෙන්නෙක් ඉන්නවා. එතන මංගාවට එන්නේ කොයි නිමල්ද? කේස් එකක් වෙනවා අපිට. යුනික්ලි අයිඩෙන්ටිෆයි කරගන්න බෑ නිමල්ව මට. තව එකක්. මම කියනවා මම අර Java branch එකේ ළමයෙක් හිටියා මට පොඩ්ඩක් හම්බෙන්න ඕන කියලා කියනවා. දැන් Java branch එකේ හිටපු ළමයා හොයන්නේ කොහොමද? Java branch එකේ හිටපු ළමයි දෙන්නෙක් ඉන්නවා මේකේ. කොහොමද හොයාගන්නේ? හොයාගන්න අමාරුයි. මං කියනවා මෙහෙම. අර යක්කල ඉඳලා ආපු ළමයෙක් ඉන්නේ මට පොඩ්ඩක් එයාව හම්බෙන්න ඕන කියලා කියනවා. දැන් යක්කල ඉඳලා ආපු ළමයාව කොහොමද මං හම්බෙන්නේ? යක්කල ඉඳලා ළමයි දෙන්නෙක් ඇවිල්ලා ඉන්නවා. ඒ කියන්නේ මට මේ ඕනම රෙකෝඩ් එකක් name or branch or address ඕනම රෙකෝඩ් එකක් identify කරගන්න බෑ uniquely. ඒ හින්දා තමයි last week අපි ඉගෙන ගත්තේ table එකකට තියෙනවා field එකක් හැම රෙකෝඩ් එකක්ම primarily identify කරගන්න පුළුවන් විදිහ. අන්න ඒ වගේ රෙකෝඩ් වලට අපි field වලට අපි කියනවා මොනවා කියලාද? primary key කියලා. මේ තමයි primary key field එක. දැන් මම කියනවා අර 1004 කියන නිමල්ව මට පොඩ්ඩක් හම්බෙන්න.
1004 කියන නිමල් දැන් නිමල් ඩිපෙන්ඩ් වුණා ස්ටුඩන්ට් ID එකත් එක්ක. මේ නිමල් ඩිපෙන්ඩන්ට් නේද ස්ටුඩන්ට් ID එකත් එක්ක. නිමල් name කියන කොලම් එක ස්ටුඩන්ට් ID එකත් එක්ක ස්ටුඩන්ට් ID එක මත යැපිලා ඩිපෙන්ඩ් වෙලා නිමල්ව යුනික්ලි අයිඩෙන්ටිෆයි කරගත්තා. මං කියනවා අර 1003 කියන ළමයෙක් ඉන්නේ Java කරන. 1003 Java කරන. එහෙනම් Java කියන බ්‍රාන්ච් එකක් ඩිපෙන්ඩ් නේද මේකත් එක්ක? මං කියනවා අර 1001 කියලා ගම්පහ ඉඳලා ආපු ළමයෙක් ඉන්නවා. මේ ඇඩ්‍රස් කියන එක ඩිපෙන්ඩ් නේද මේකත් එක්ක? ඔන්න ඕකට තමයි අපි ඩිපෙන්ඩන්සි කියලා කියන්නේ. හැම ටේබල් එකේ තියෙන හැම කොලම් එකක්ම ප්‍රයිමරි කී ෆීල්ඩ් එකත් එක්ක ඩිපෙන්ඩ් වෙනවා. name, branch, address මේ හැම කොලම් එකක්ම depend on student ID. එහෙනම් dependency කියන්නේ මොකක්ද කියන එක ඔයාලට තේරුණාද? දැන් මේ dependency වලට අපි සාමාන්‍යයෙන් කියනවා functional dependency කියලා. functional dependency. ඒ කියන්නේ මේ හැම address එක branch එක name එක වගේ හැම කොලම් එකක්ම student ID කියන primary key එකත් එක්ක depend වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ table එකේ තියෙන අනෙක් හැම කොලම් එකක්ම student ID එක මත තමයි රඳාපවතින්නේ. දැන් ඔයාලට තේරුණාද dependency කියන්නේ මොකක්ද කියලා? partial කතාව තාම අපි දන්නේ නැහැ. dependency කියන්නේ මොකක්ද කියලා තේරුණාද? ඉතින් මේ dependency වලට අපි කියනවා සාමාන්‍යයෙන් සිංහලෙන් කියන්නේ නම් පරායත්තතාව කියලා. functional dependency කියන්නේ පූර්ණ පරායත්තතාව. ඒ කියන්නේ මේ address එක පූර්ණ වශයෙන් student ID එක මත depend වෙනවා. branch එක පූර්ණ වශයෙන් student ID එක මත depend වෙනවා. name එක පූර්ණ වශයෙන් student ID එක මත depend වෙනවා. එම් බැලුවොත් මෙන්න මේ column තුනම student ID එක මත depend වෙනවා. depend on student ID. එහෙමයි අපි dependency කියන જાතිය හඳුනගන්නේ. dependency identify කරගත්තට පස්සේ අපිට පුළුවන් partial dependency එකක් හොයාගෙන යන්න. මම partial dependencies හොයන්න වෙන table එකක් ගන්නවා. මේ table එකෙන් බෑ. බලන්න මේ table එක. මේක marks table එකක්. ඒකේ තියෙනවා student ID, subject name, marks ගත්තු ලකුණු and teacher කෙනෙකුත් ඉන්නවා subject එක උගන්වන්න නැත්නම් paper බලලා ලකුණු දාපු check by කියලා දානවනේ අපි. එයා ඉන්නවා එතන. table එක mark. student ID එක 1001 Java වලට ලකුණු 70ක් ගත්තා. check by Mr. Java. එයා තමයි සර්. මේ ළමයා තව සබ්ජෙක්ට් එකක් කරලා තියෙන C++ කියලා අපි හිතමු. ඒකට ගත්ත ලකුණු Mr. C++. තව ළමෙක් Java වලට ගත්ත ලකුණු 78ක් Mr. Java. එයා Python කරලා තියෙනවා. Mr. Python. තව රෙකෝඩ් එකක් දාමු අපි. right. මෙන්න මේ table එකේ dependencies හොයාගන්න බලන්න. දැන් dependencies හොයන්න ඉස්සෙල්ලා primary key දාන්න වෙනවා. primary key එකක් එක්කනේ depend වෙන්න ඕන.
දැන් මම කියන්නේ partial dependencies කියන හරියද? student id කියන column එක uniquely identify කරගන්න බෑ because it has duplicate values. 1001 දෙපාරක් කියවිලා 2002 දෙපාරයි තුන. එහෙනම් මේක primary key කරන්න බෑ. uniquely identify කරන්න පුළුවන් field එකක් නෙමෙයි. subject name එක uniquely identify කරන්න පුළුවන් එකකුත් නෙමෙයි. ඒකෙත් subject එක repeat වෙලා තියෙනවා Python දෙපාරයි Java දෙපාරයි. ලකුණු උනත් ඉතින් uniquely identify කරන්න බෑ. මේක නැති වුණාට එකම ලකුණ දෙපාරක තියෙන්න පුළුවන් නේ. අපි එහෙමම දාමු රෙකෝඩ් එකක් ඕනනම් මේක 67ම කරමු. ටීචර් කෙන් uniquely identify කරගන්නත් බෑ repeat වෙනවා ඒක. Java teacher ඉන්නවා Python teacher ඉන්නවා ඉතින් එහෙම බෑ. දැම්මට ඕගොල්ලෝ කල්පනා කරලා කියන්න ඕන අපිට primary key එකක් දාගන්න බැරි table එකක. මේක ගිය සතියේ අපේ key lesson එකට අයිති. primary key එකක් table එකක දාගන්න බැයි නම් අපි record එකක් uniquely identify කරන්න පාවිච්චි කරන්නේ මොකද්ද? table එකක එක column එකකින් දෙයක් uniquely identify කරන්න බැයි නම් column ගොඩක් ගන්නවා එච්චරයි. එතකොට column ගොඩක් ගත්තාම composite compound key හැදෙනවා. දැන් අපි composite එකක් හදමු. compound ගැන අපි දන්නේ නැහනේ මොනවාද relationship එහෙම දන්නේ නැති හින්දා foreign key දන්නේ නැති හින්දා නිකමට බලන්න ඔයා මෙන්න මේක 1001 කියන ළමයා Java වලට ගත්තු ලකුණු මේ table එකේ තව කොහේ හරි තියෙන්න පුළුවන්ද මේ record එක මේ table එකේ කොහෙවත් තියෙන්න බෑ ඒ කියන්නේ ඔයාට පුළුවන් හොඳටම මෙන්න මේ column දෙකම use කරගෙන composite key එකක් හදන්න. This key is also known as composite primary key. එහෙනම් මේකත් එක විදිහක primary key එකක්. දැන් dependencies බලන්න. අපි මේකේ partial හොයාගන්න එපා. දැන් මේ primary key එකත් එක්ක composite උනත් මේක primary key එකක් නේ. marks කොහොමද depend වෙන්නේ? දැන් මේ ලකුණු හැදිලා තියෙන්නේ student id එක 1001 කියන ළමයා Java වලට ගත්තු ලකුණු විදිහටනේ. ඒ කියන්නේ මේ marks depend වෙනවා අපේ composite key එකේ හැම part එකක් එක්කම. student id එකටත් මේ mark depend subject name එකට තියෙන. දැන් composite key එකක් කිව්වම කලින් වගේ primary key එකක් නෙමෙයිනේ field ගොඩක් තියෙනවානේ. ඒ field ඔක්කොටම මෙහෙම depend වුණොත් තමයි මෙයා functional dependency වෙන්නේ. තේරුණාද මං කියපු එක? පූර්ණ වශයෙන් පරායත්තයි කියලා අපි ඔකට කියන්නේ සිංහලෙන්. functional dependency වෙන්නේ මේ marks කියන මේ field එක මේ දෙකටම dependency නා. ඔව් dependency නේ දෙකටම. මේ ලකුණු හැදිලා තියෙන්නේ මෙන්න මේ ළමයා මෙන්න මේ විෂය ලියපු හින්දා. හැබැයි මේ teacher කියන relation එක teacher කියන මේ column එක composite key එකේ භාගයකට තමයි related dependency වෙන්නේ. ඇයි මේ teacher in charge subject එකට. එහෙම නැතු ළමයාට in charge කියලා අපි කියන්නේ නැහැ. ඒ ළමයාට ඒ ටීචර්ව හම්බෙලා තියෙන සබ්ජෙක්ට් එකේ ඉඳන්නේ. දැන් 1001 කියන ළමයා මිස්ටර් ජාවට කැමති වුණාට මිස්ටර් ජාවයි කියන්නේ නැත්තම් 1001 ළමයාට එයාව හම්බ වෙන්නේ නැහැ. ඔයාලට මං කියපු දේ තේරෙන්න ඕන. එතකොට ටීචර් කියන එකේනා ඩිපෙන්ඩ් වෙන්නේ ඇත්තටම සබ්ජෙක්ට් නේම් එකට විතරයි. ඒ කියන්නේ මේ ටීචර් composite primary key එකත් එක්ක ඩිපෙන්ඩ් වෙලා තියෙන්නේ භාගයටනේ. ඔන්න ඔය භාගයට ඩිපෙන්ඩ් වෙනවා කියන එක අපි ලියන්න පාවිච්චි කරන ටෙක්නිකල් ටර්ම් එක තමයි මොකද්ද partial dependency. එහෙනම් මෙන්න මේ partial dependency table එකක තියෙනවා නම් ඒව අයින් කරන එක තමයි second normal form එකේදී කරන්නේ. මම ආයෙසරයක් කියනවා table එකක primary key එකක් composite විදියට හැදිලා තියෙනකොට දැන් කලින් විදියට primary key තියෙද්දි partial හොයන්න බෑ.
කොම්පොසයිට් වගේ තියෙන වෙලාවක සමහර ෆීල්ඩ් තියෙනවා කොම්පොසයිට් කී එකක් කියන්නේ ෆීල්ඩ් ගොඩක එකතුවන්නේ. ඒ හැම ෆීල්ඩ් එකටම සම්බන්ධ ෆීල්ඩ් තියෙනවා. හරියට මේ මාක්ස් වගේ. එතකොට ඒවා total dependency also known as functional dependency. පූර්ණ වශයෙන් සම්බන්ධයි. හැබැයි සමහර ෆීල්ඩ් තියෙනවා හරියට මේ ටීචර් වගේ එයා සම්බන්ධ අර කොම්පොසයිට් කී එකේ කොටසකට විතරයි. ඉතින් මේ භාගයට කියන වචනේ තමයි මීනින්ග් දෙන්නේ partial කියන එකෙන්. partial dependency කියලා කියන්නේ අන්න ඒ වගේ. එහෙනම් ටීචර් අපි මේ ටේබල් එකෙන් අයින් කරන්න ඕන. මේ ටේබල් එක දැන් marks කියන එක depend වෙනවා student id subject name දෙකම එක්ක. ඒ කියන්නේ ආ total dependency functional dependency. teacher කියන එක depend වෙන්නේ subject name එක විතරයි. ඒ කියන්නේ එයා partial dependency. second normal form එකේදී partial dependency තියෙන්න බෑ. second normal වෙන්න නම් first normalize වෙන්න ඕන, partial dependency අයින් වෙන්න ඕන. teacher කියන්නේ partial dependency field එකක් හින්දා මේ teacherව මම මේ table එකෙන් මකලා අයින් කරනවා. දැන් ඔයාලට කියන්න පුළුවන් marks කියන table එක second normalize වුණා කියලා. එහෙම කියලා නවතින්න බෑ. දැන් ටීචර්ව ගලවලා අයින් කරන්නේ මේකෙන්. එයාවත් මේකට කොහොම හරි යන්න ගන්න ඕන දැන් අපි. දැන් මට පුළුවන් අලුතෙන් ටේබල් එකක් හදන්න. මොකක්ද මේ ටේබල් එක? මම ඒකට සබ්ජෙක්ට් කියලා නමක් දානවා. ඊට පස්සේ මම මේකට සබ්ජෙක්ට් නේම් එකයි ටීචර්වයි දානවා. දාලා මම මේකේ ලියනවා Java C++, Python, PHP. ඊට පස්සේ මේක Mr. Java උගන්වන්නේ, මේක Mr. C++ උගන්වන්නේ, මේක Mr. Python උගන්වන්නේ, මේක Mr. PHP උගන්වන්නේ. කියලා මම වෙනම ටේබල් එකක් හදනවා. දැන් මේ ටේබල් එකේ මෙන්න මේ කොලම් එක ගත්තොත් මේක ප්‍රයිමරි කී එකක් නේද? ඔව්. මේකට රිලේටඩ් තව කොලම් එකක් තියෙනවනේ මේක. මෙන්න මේ කොලම් එක ගත්තොත් මේක ෆොරින් කී එකක් නේද? ඔව්. එහෙනම් මේ දෙන්න රිලේටඩ්. අන්න රිලේෂන්ෂිප් එකකුත් හැදුණා දැන් ටේබල් දෙකේ. මේ ටේබල් එකෙන් අයින් කරලා අලුත් ටේබල් එකකට දාලා රිලේෂන්ෂිප් එකක් හැදුවා. දැන් තාමත් තියෙනවා Java ගන්නන්නේ කවුද කියලා හොයන්න. ඒ කියන්නේ 1001 කියන ළමයාට Java වලට ලකුණු 70 දැම්මේ කවුද කියලා හොයන්න ඕන නම් මේ ඉන්නේ Mr. Java කියලා Java ඉස්සරහින්. ප්‍රශ්නයක් නැහැ. In addition මෙතනම තියෙනවා තව composite primary key එකක්. මේ තමයි composite key එක. මෙන්න මම second normalize කරා table එක. දැන් මේ තමයි partial dependency remove කරපු විදිහ. partial dependency remove කරපු ගමන් මේකේ තව dependencies තියෙන්න පුළුවන්. ඒක මම දන්නේ නැහැ. තාම අපි ඉගෙනගෙන තියෙන්නේ partial dependency remove කරන එක ගැන විතරයි. එහෙනම් partial dependency remove කරපු ගමන් table එකක් is in second normal form. දැන් මේක තියෙන්නේ second. table එක relation ඇඳලා ඔයාලට දීලා තිබ්බොත් මේක තියෙන්නේ මොන form එකේද කියලා ඔයා බලන්න ඕන. දැනට අපි දන්න විදිහට partial dependency තියනවාද? ඒ වයින් කරලා නම් second normal, partial dependency තියනවා නම් තාම තියෙන්නේ first normal. multi value තියනවා නම් තාම තියෙන්නේ zero normal form එකේ. ඒ කියන්නේ normalize කරලා නැහැ. anomaly තියෙන්නේ. ඔන්න ඔය ටික ඔයගොල්ලෝ මතක තියාගන්න ඕන.